නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ ඇතුළත් වෙලා තියෙන ලස්සන දේශනාවක්. මේ දේශනාව දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ඉපදුණු සත්වයාට ජරා මරණ හැර ඉපදුණු සත්වයාට ජරා මරණ හැර වෙන දෙයක් තියෙනවද? මේක තමයි කොසල් රජතුමා අහපු ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වතුනි, ඉපදුණු සත්වයාට ජරා මරණ හැර වෙන දෙයක් නැහැ. උපන්න සත්වයාට ජරා මරණ හැරුණකොට වෙන දෙයක් නැහැ. රජතුමනි, බොහෝ ධන දාන්නේ තියෙන, භවභෝග සම්පත් තියෙන, ඒ වගේම දාස දාස ආදී ජනයා පිරිවරාගෙන ඉන්න රජවරු ඉන්නවා. හැබැයි ඒ රජවරුන්ටත් ජරා මරණ හැර වෙන දෙයක් නැහැ කිව්වා. ඒ වගේම තමයි රජතුමනි, බ්‍රාහ්මණ කුලේ උපන්න අය ඉන්නවා. බොහෝ ධනෙ තියෙන, රන් රිදී මුතු මැණික් භවභෝග සම්පත් තියෙන පිරිස් පිරිවරාගෙන ඉන්න. හැබැයි මේ බ්‍රාහ්මණයන්ටත් ජරා මරණ හැර වෙන දෙයක් නැහැ කිව්වා. බුදුරජාණන් වදාළ ඒ වගේම තමයි ධන සම්පත් තියෙන, භවභෝග සම්පත් තියෙන ගෘහපතිවරු ඉන්නවා. ගෘහපති කුලේ උපන්න අය. ඒ අයටත් තියෙන්නේ ජරා මරණ විතරයි කිව්වා. එහෙනම් පින්වතුනි, උපන්න සියලු සත්වයන්ට ජරා මරණ හැර වෙන දෙයක් මේ ලෝකේ නෑ. බුදුරජාණන්සේගේ කාලේ ඒ මුනිවරුන්ගේ යුගයේ ජරා මරණ දුකින් නිදහස් වෙන්න මිනිස්සු කල්පනා කරපු විදිහ හරි පුදුමයි. ඒ කාලේ මිනිස්සු බලාගෙන හිටියා මේ ජරා මරණ දුකින් නිදහස් වෙන්න පාර කියන
මුනිවරයෙක් පහළ වෙනකම්. මිනිස්සු විතරක් නෙමෙයි දෙවිවරුත් බලාගෙන හිටියා. විමුක්තිය දන් දෙන විමුක්තිදායකයන් වහන්සේ පහළ වෙනකම්. ඒ වගේම තමයි මිනිස්සු කතා වුණා. දෙවියෝ කතා වුණා. කුසල් කියන්නේ මොනවද? සත්‍ය කියන්නේ මොකක්ද? කුසල් කියන්නේ මොනවද? සත්‍ය කියන්නේ මොකක්ද කියලා හෙව්වා. පාරට බැහැලා විමුක්තිය හොයාගෙන අත්හැරලා ගියා. ඥාති හිතවතුන් හැම දෙයක්ම අත්හැරලා ගියා. නමුත් අද කුසල් මොනවද? සත්‍ය කියන්නේ මොකක්ද කියලා හොයන පිරිසක් ලෝකේ නෑ. කුසල් ගැන කතා කරන සත්‍ය ගැන කතා කරන පිරිසක් ලෝකේ නෑ. අද මිනිස්සු බලාගෙන ඉන්නේ ඊළඟට ලෝකේ කොයි වගේ දෙයකට අපිට මුහුණ දෙන්න වෙයිද? මොන වගේ යුද්ධ ඇති වෙයිද? කෝලාහල ඇති වෙයිද? මොන වගේ විවසන වලට පත් වෙන්න වෙයිද කියලා කතා බහ කරනවා. ඊළඟට මිනිස්සු කුසල් කියන්නේ මොනවද? සත්‍ය කියන්නේ මොකක්ද කියලා හොයන්නේ. වර්තමාන ලෝකේ මිනිස්සු හොයන්නේ තමන්ගේ ඇස පිනවන්න දෙයක්. තමන්ගේ කන පිනවන්න දෙයක්. තමන්ගේ නාසය, දිව, කය, මනස මේ ආයතනයන් පිනවන්න දෙයක් හොයනවා මිසක් අවබෝධයක් ඇති කරවන දෙයක් මේ මිනිස්සු හොයන්නේ. ඒක තමයි පින්වතුනි එදා තිබුණු යුගයයි අද තිබුණු යුගයයි අද තිබෙන මේ යුගයයි වෙනස. එදා එහෙම හොයනකොට මිනිස්සුන්ට දෙවියන්ට විමුක්තිය දන් දෙන සසර දුකින් එතර වෙන මඟ කියා දෙන සම්මා සම්බුදු කෙනෙක් වීම පිණිස පින තියෙන උත්තමෙක් තුසිත දිව්‍ය ලෝකෙ හිටියා. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ දෙව් බඹුන්ගේ ආරාධනාවෙන් මනුලොවට වැඩියා. ඒ මිනිස්සු විමුක්තිය හොයන යුගයක්. මේ දුකින් නිදහස් වෙන්න මාර්ගයක් හොයන කාලයක්. සුන්දර යුගයක් අපිට පහුවෙලා ගියේ. පින්වතුනි මනුස්ස ලෝකෙට වැඩිය අපේ බුදුරජාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ ඉපදුණු ගමන් කතා කළා. ඉපදුණු ගමන් මේ මහා පෘථුවියේ සිරිපා තබමින් වැඩියා. ඉපදුණු ගමන් සිංහනාද කළා. තවත් ඉපදුණු ගමන් කතා කරපු ඉපදුණු ගමන් ඇවිදපු අය ඉන්නවා. ඒ සීවලී කුමාරයා වගේ. නමුත් ඉපදුණු ගමන් අපි දැනගෙන හිටියේ අඬන්න විතරයි. අපිට කතා කරගන්න බෑ. ඇවිදින්න බෑ. නමුත් මහා පුරුෂයාණන් වහන්සේ ඉපදුණු ගමන් අභීත සිංහනාද කළා. ඊට පස්සේ මහා පුරුෂයන් වහන්සේ සුවසේ වැඩුණා. සඳක් මෝරා යනවා වගේ. දවසින් දවස සුවසේ වැඩුණා. 29 වන වියේදී කවුරුත් නොදන්නා කවුරුත් පාර කියලා දුන්නේ නැහැ. 29 වෙනි වියේදී උන්වහන්සේ ගිහි ජීවිතය අත්හැරියා.
විමුක්තිය හොයාගෙන අබිනික්මන් කළා. උන්වහන්සේ මැටි පාත්‍රයක් අතට ගත්තේ. පාංශුකූල වස්ත්‍රයක් දරාගත්තේ. අවබෝධ කරගත්තු නැති දුක අවබෝධ කරගන්න. ප්‍රහාණය කරගන්න බැරි වෙච්ච දුකේ හට ගැනීම ප්‍රහාණය කිරීම පිණිස සාක්ෂාත් කරන්න බැරි වෙච්ච දුකේ නැතිවීම සාක්ෂාත් කිරීමට දුක නැති වෙන ප්‍රතිපදාව ප්‍රගුණ කිරීම පිණිසයි උන්වහන්සේ මැටි පාත්‍රයක් අතට ගත්තේ. කවුරුත් දන්නේ නැති දෙවියන් බඹුන් කවුරුත් දන්නේ නැති මාර්ගයක් හොයාගෙන උන්වහන්සේ වැඩියා. ඒ වැඩිය ගමන මහා වනාන්තරයේ මැද්දේ අප්‍රමාණ වෙහෙසිලා විමුක්තියක් හොයනවා. අපි වෙනුවෙන් ලෝක සත්වයාට අනුකම්පාවෙන් මහා වන මැද මුනිවරයෙක් පහළ වුණා. ඒ මුනිවරයන් වහන්සේ තමයි අපි කාගෙත් ශාස්ත්‍රුන් වහන්සේ. කරුණාවෙන් පිරී ගිය හදමණ්ඩලක් තියෙන කෙනෙක් ගැන හොයනවා නම් ප්‍රඥාවෙන් පිරී ගිය ජීවිතයක් ගැන හොයනවා නම් අනුකම්පාවෙන් ලෝකයේ දෙස බැලූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් හොයනවා නම් අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දිහා. ඒ බුදුරජාණන් වහන්සේ තරම් ලෝක සත්වයා දෙස අනුකම්පාවෙන් බලපු කෙනෙක් මේ ලෝකේ තවත් නෑ පින්වතුනි. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ ජීවිතේ අන් අය කෙරෙහි තිබුණු අනුකම්පාව උන්වහන්සේ අනුකම්පාවෙන් දහම් දේශනකොට රජවරු විතරක් නෙමෙයි දහම අවබෝධ කළේ. සිටුවරු විතරක් නෙමෙයි දහම අවබෝධ කළේ. මසුන් මරලා ජීවත් වෙන මිනිස්සු දහම අවබෝධ කළා. ධනවත් මිනිස්සුන්ගේ දාසයෝ වෙලා ජීවිත කාලෙම දුකසේ ගත කරපු ඒ අය දහම අවබෝධ කළා. ඊළඟට වෛශ්‍යාව දහම අවබෝධ කළා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න පින්වතුනි කුලය, උපන්න ජාතිය, උපන්න තැන අදාළ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට බොහෝ දිනෙක ඒ ධර්මය අවබෝධ කරගත්තා. මේ ජරා මරණ වලට ස්ථීර විසඳුම, ස්ථීර සැනසීම උදා කරගත්තා. පාරායිනේ තියෙන කුණු අලවල් වල කුණු කාණු වල තමයි නෙළුම් පිපෙන්නේ. හැබැයි නෙළුමේ මඩ තැවරිලා නැහැ. මඩේ හැදුනට මඩෙන් උඩට ඇවිල්ලා මේ ලෝකෙටම සුවඳ දෙනවා. ඒ වගේ මේ පෘථග්ජන මිනිස්සු ජීවත් වෙන මේ ලෝකෙමයි මුනිවරු පහළ වෙන්නේ. සාමාන්‍යයෙන් පින්වතුනි පින්වන්ත අය ජීවිතය ගැන කල්පනා කරන හැටි සාමාන්‍ය ලෝකෙ මිනිස්සුන්ට හිතා ගන්නවත් බෑ. මේ වගේ පුංචි දේවල් වලටත් ජීවිතේ කලකිරීම ඇති වෙනවද කියලා හිතෙනවා. එක පසේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ ජීවිත කතාවේ තියෙනවා පින්වතුනි. උන්වහන්සේ රජපෞලේ රජතුමා ගිම්හාන කාලේ ගිම්හාන ඍතුවේ මුල් මාසේ
තමන්ගේ රාජ උද්‍යානයට ගියා සතුටු වෙන්න. එතකොට දැක්කා ලස්සනට අතුපතර විහිදී ගිය කොබෝලීල රුකක්. නිල් පාට පත්‍ර මාණික්‍ය ගොඩක් වගේ. ඊට පස්සේ උන්වහන්සේ රාජ පුරුෂයන්ට අනකලා දහවල් කාලේ ගත කරන්නට මේ ගහ යට ආසනයක් පනවන්න කියලා. රජතුමා දවල් කාලේ ඒ ගහ යට දිවා විහරණය ගත කළා. ආයමත් කාලයක් ගියාට පස්සේ ගිම්හාන ඍතුවේ මැද මාසේ උයනට ආවා. උයනට ඇවිල්ලා එදා අර කුබෝලීල රුක දැක්කේ පබළු රැසක් වගේ. පබළු රැසක් වගේ මල් පිපිලා ලස්සනට මලින් පිරී ගිය කොබෝලීල රුක දැකලා රාජපුරුෂයන්ට කිව්වා, රාජපුරුෂයනි, දවල් කාලේ ගත කරන්නට මෙතන ආසනයක් පනවන්න. මෙතන ඇතිරිලා කතුරන්න කිව්වා. රජතුමා එදා දවල් කාලේ එතන ගත කළා. ගිම්හාන ඍතුවේ අවසාන කාලේ වෙනකොට පින්වතුනි අර කොබෝලිල රුකේ පත්‍ර ඔක්කොම වැටිලා රුක විතරක් කඳ විතරක් තියෙනවා. රජතුමාට හරිම දහඩියයි. රජතුමා එහෙමම පොකුණට බැහැලා හොඳට ජලයේ ස්නානය කරලා මල් මාලා පැලඳගෙන රාජපුරුෂයන්ට කීවා, රාජපුරුෂයනි, අදත් අර කොබෝලීල රුක මුලම ආසනයක් පනවන්න කිව්වා. දවල් කාලේ ගත කරන්න. ඒ වෙනකොට පින්වතුනි රජතුමා මේ ගහ යට ගිහිල්ලා තිබුණේ. ඉතින් රාජපුරුෂයෝ ගිහිල්ලා බලපුවාම ගහේ කොළ එකක්වත් නැහැ. වේලිලා ගියපු දරකඩක් වගේ. නමුත් රාජ්‍යරුවන්ගේ අණ ආසනයක් පැනෙව්වා. ඇතිරිලි ඇතිරුවා. දිය නාලා මල් මාලා පැලඳගෙන රාජ්‍යරුව පිරිසත් පිරිවරාගෙන එතෙන්ට ආවා. එතෙන්ට ඇවිල්ලා ගහ දිහා බැලුවාම අර යහනේ සැතපීලා එදා තිබුණු නීල මාණික්‍ය රසක් වගේ තිබුණු ගහ අද නැහැ. පබළු රසක් වගේ මල් පිපිලා ගියපු ගස් අද නැහැ. අද තියෙන හේවන නැති වියලිලා ගියපු දරකඩක්. රජතුමා කල්පනා කළා, මේ ලස්සනට තිබුණු කොබෝලීල රුකත් කාලයාගේ පහර කෑමට ලක් වුණා. ජරාවට පත් වෙලා ගියා. විනාශයට පත් වෙලා ගියා. අපේ ජීවිතත් ඒ වගේ කාලයාගේ පහර කෑමට ලක් වෙලා විනාශ වෙලා යනවා. රජතුමා එහෙමම දැස් පියාගත්තා. රජතුමාගේ හිත සමාධිමත් වුණා. ටික ටික තේරෙන්න ගත්ත ජීවිතයේ යථාර්ථය. ජීවිතයේ යථාර්ථය අවබෝධ කරපු රාග දේශ මොහ දුරු කරපු මුනිවරයෙක් වුණා. හැබැයි තමන් අවබෝධ කරගත්තු මේ රටාව තව කෙනෙකුට කියලා දෙන්න බෑ. ඒකයි පසේ බුදුරජාණන්සේලාගේ ස්වභාවය. ඉතින් පින්වතුනි එතනම රජතුමා ඉන්නවා. හවස් වෙලා රාජපුරුෂයෝ කීවා, රජතුමනි දැන් අඳුර වැටිගෙන ඉන්නේ. පිටත් වෙන්න සුදුසු කාලය. අපි යමු රජමාලිගාවට. එතකොට රජතුමා වාඩි වුණා පළඟක් බැඳගෙන. කීවා, මට
මාලිගාව දැන් සුදුසු තැනක් නෙමෙයි. මම වගේ කෙනෙකුට රජමාලිගාවක ජීවිතය දැන් සුදුසු නෑ. මට දැනෙන්නේ මං පුදුමාකාර සැනසෙල්ලක්, පුදුමාකාර සනීප ජීවිතයක්, සැපයක් විඳින කෙනෙක් හැටියට. මෙහෙම කියනකොට මිනිසුන්ට හරි පුදුමයි. රාජපුරුෂයෝ කල්පනා කළා වෙනදා මේ රජුරුව පිරිස් පිරිවරාගෙන සතුටු වෙවි හිටපු කෙනෙක්. වෙනදා මේ රජුරුව රාජ්‍ය පාලනය කරමින් සැපසේ හිටපු කෙනෙක්. නමුත් එකපාරටම මේ කියන්නේ කුමක්ද? එතකොට මේ මිනිස්සු රාජපුරුෂය ඇහුවා, රජතුමනි අපි අහලා තියෙනවා මේ වගේ කතා කරන මුනිවරු පිරිසක් ගැන. ඒ පසේ බුදුරජාන්සේලා. හැබැයි උන්වහන්සේලා මෙහෙම නෙමෙයි ඉන්නේ. රාජ ආභරණ වලින් සැරසිලා මේ වගේ ඉන්න පිරිසක් නෙමෙයි. නමුත් ඔබ වහන්සේ රජ කෙනෙක්. මෙහෙම කියනකොට පින්වතුනි රජතුමා තමන්ගේ හිස අත ගෑවා. තමන්ගේ ශරීරය දිහා බැලුවා. බලනකොට දැක්කා. බලනකොටම තමන්ගේ හිස කෙස් බෑවිලා සිවුරු පෙරවූ ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් වුණා. ඊට පස්සේ බලන්න පින්වතුනි එතකොට ජීවිත අවබෝධය කරා ගියපු ඒ මුනිවරුන්ගේ යුගයේ ඒ මුනිවරු ජීවිතය ගැන කල්පනා කරපු විදිහ මහා ලොකු දෙයක්, විශාල දෙයක් උමනා උඩේ නෑ ජීවිතය ගැන යථාර්ථය දකින්න. කාලයාගේ පහර කෑමට ලක්වුණු අර කොබෝලිල්ල රුක උපකාර වුණේ. නමුත් වර්තමානයේ අපි කොයිතරම්නම් දුක් පීඩා විඳිනවද? වසංගත රෝග වැළඳිලා දැන් අපිට නිවෙස් වලට වෙලා ඉන්න වෙලා තියෙනවා. ජරාවෙන් මරණයෙන් හිස මුදුනටම පහර වැදිලා. නමුත් අපි ඇස් ඇරිලා නැහැ. ආයෙමත් ඇස පිනවන්න දෙයක් හොයනවා. කන පිනවන්න දෙයක් හොයනවා. නාසය පිනවන්න දෙයක් හොයනවා. දිව පිනවන්න දෙයක් හොයනවා. කය පිනවන්න දෙයක් හොයනවා. තමාවත් නොදැනීම ජරා මරණ වලින් ජීවිතේ අවසන් වෙලා යනවා. ජරාවට පත් වෙනවා කියන්නේ පින්වතුනි මේ අපේ තියෙන දත් කැඩිලා යනවා. කෙස් සිදිලා යනවා. හම රැලි වැටෙනවා. අපිට ලැබුණු මේ ආයුෂය අවසන් වෙලා යනවා. මරණයෙන් අවසන් වෙනවා ජීවිතේ. දරකඩක් වගේ මේ ශරීරයේ පොළවේ ඇද වැටෙනවා. එතකොට එයා මේ ජීවිතේ ගත කරලා සදහටම නිදහස් වෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් ආයෙත් ඒ කෙනා ආයෙත් ජීවිතයකට යනවා. ආයෙත් උපතක් කරා යනවා. එතකොට පින්වතුනි කොසල් රජුරුව විමසූ ප්‍රශ්නේ බුදුරජාණන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ජරා මරණ හැරුණකොට වෙනත් දෙයක් තියෙනවද මේ සත්වයාට? බුදුරජාණන්සේ වදාළ රජතුමනි ජරා මරණ හැර වෙන දෙයක් නෑ මේ සත්වයන්ට. රජ කුලයේ උපන්න කෙනාටත් බ්‍රාහ්මණ කුලයේ උපන්න කෙනාටත් ඊළඟට ගෘහපතියෙක් වෙලා ඉන්න අයටත් දිලිඳු දුප්පත් මිනිසයාගේ ඉඳන් සියලු දෙනාට ජරා මරණ හැර වෙන දෙයක් ජීවිතේට නෑ. බුදුරජාණන් වදාලා ආශ්‍රව ඡය කරපු නිකෙලස්
රහතන් වහන්සේලා ඉන්නවා. ඒ රහතන් වහන්සේලාගේ ජීවිතේ වුණත් කය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි මේ. රහතන් වහන්සේලාගේ ශරීරයත් බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. බෑරට දමන ස්වභාවයෙන් යුක්තයි. රහතන් වහන්සේලාගේ ජීවිතෙත් ඒ ස්වභාවයෙන් යුක්තයි. නමුත් පින්වතුනි රහතන් වහන්සේලාගේ ජීවිතේ උන්වහන්සේලා සියලු ආශ්‍රවයන් නැසලා ඉන්නේ. සියලු කෙලෙස් දුරු කරලා ඉන්නේ. උන්වහන්සේලාගේ ජීවිතේ ආයේ පුනර්භවයක් කරා යන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ලෝකේ සත්වයාට තියෙන අනුතුර මේ ජීවිතය අත්හරිනකොට ආයෙත් ජීවිතයක් ලැබෙනවා. මේ ජීවිතය අත්හරිනකොට ආයෙමත් ජීවිතයක් ලැබෙනවා. එහෙනම් මේ බුදුරජාණන් නමක් දේශනා කරන නිර්මල ධර්මයෙන් පිහිටක් හදාගත්තේ නැත්තම් මේ ජරා මරණ ජීවිතයට එනකොට මේ සත්වය ආසරණ වෙනවා. අද උපන් දරුවත් ජීවිතයේ ජරා මරණ අරගෙන යවිලා ඉන්නේ. තරුණ වයසේ ගත කරන කෙනත් ජරා මරණ සහිතවයි ඉන්නේ. වයසට ගියපු උදවියත් ජරා මරණත් එක්කයි ඉන්නේ. අපේ ඇස දවසින් දවස ජරාවටපත් වෙනවා. පුංචි කාලේ අපි මේ ලෝකෙට එනකොට අපේ අම්මා අත් දෙකට ගත්තා. ආදරෙන් සිප වැළඳ ගත්තා. බොහෝ දිනක් අපේ මේ ඇස් දෙකට ආස කළා. බොහෝ දිනක් අපේ මූණ දකින්න ආස කළා. නමුත් ජරාව විසින් මේ ජීවිතේ කෙමෙන් අවසන් වෙනකොට මේ ඇස් දෙක දිහා බලන්න කෙනෙක් කැමති නැහැ. මේ මූණ දිහා බලන්න කෙනෙක් කැමති නැහැ. අවසානට මරණයෙන් ඒ කතාව අවසන් වෙනවා. ගෙවාගෙන ආපු සංසාරේ ජීවිතේට ආයෙමත් කතාවක් එකතු වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි මේ ජීවිතේ ගත කරනකොට ජීවිත අවබෝධය ඇති වෙන විදිහට ජීවිතය ගැන දකින්න කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි හැමදාමත් අනවබෝධයෙන් මේ ජීවිතය ගත කරලා අනවබෝධයෙන්ම මරණයටපත් වෙනවා. බුදුරජාණන්සේ පහළ වෙච්ච කාලේ හිටිය මිනිස්සුන්ගේ ජීවිතේ තිබුණු අසිරිමත් බව හරි පුදුමයි. එක දවසක් කුමාරවරු 30 දෙනෙක් තමන්ගේ ගෑනු ළමයි එක්ක විනෝද වෙන්න ගියා උද්‍යානයකට. ජීවිතය අවබෝධ කිරීම හැකියාව මේ අය ගාව තිබුණා. එතකොට ඒ කුමාරවරු 29 දෙනෙකුට තමයි කුමාරිකාව හිටියේ. එක වෛශ්‍යාවක් මිලට ගත්තා. උද්‍යානයේ ලස්සන පොකුණක් දැකලා අර කුමාරවරු දියේ බැහැලා සෙල්ලම් කරනවා. ඔය අතරේ අර තමන්ගේ කුමාරිකාව වනාන්තරයේ තිබුණු ලස්සන බලබලා ඉන්නකොට මිලට ගත්තු කෙල්ල තමන්ගේ ආභරණ ඔක්කොම අරගෙන පලා ගියා. පොකුණෙන් ගොඩට ඇවිල්ලා බලනකොට අර ආභරණ නැහැ. මිලට ගත්තු කාන්තාවක් නැහැ. ඊට පස්සේ තමන්ගේ අර යෙහෙලියෝ නිවෙස් වලට පිටත් කළා. පිටත් කරලා අපි හොයාගමු මේ ස්ත්‍රී කොහින් හරි කියලා යනවා. කුමාරවරු 30 දෙනා කැලෑව පීරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ගහක් යට
සාන්ත ඉරියව්වේ වැඩ ඉන්නවා. එතකොට බුදුරජාණන්සේගෙන් ඇහුවා ශ්‍රමණයන් වහන්සේ ස්ත්‍රියාවක් ගියාද මේ පැත්තට? බුදුරජාණන්සේ වදාලා කුමාරවරුනි කාන්තාවක් ගැන හොයන එකද හොඳ? තමන් ගැන හොයන එකද හොඳ? කාන්තාවක් ගැන හොයන එකද හොඳ? තමන් ගැන බලා ගන්න එකද හොඳ? ඒතුළු බලන්න මේ වගේ කතා බහක් වර්තමාන ලෝකෙට ගැලපෙන්නේ නැහැ පින්වතුනි. වර්තමාන ලෝකේ මේ වගේ ප්‍රශ්නයක් වෙලා මේ වගේ අවස්ථාවක ඒ වගේ කතාවක් කිව්වොත් ඒකට ගැටෙනවා. හොඳටම බනි. නමුත් එදා ඒ යුගයේ තිබුණු සුන්දරත්වය කල්පනා කළා. කලබල වුණේ නැහැ. ඇත්ත ශ්‍රමණයන් වහන්සේ අපි ගැන තමා ගැන බලන එක තමයි හොඳ. තමා ගැන බලන එක තමයි හොඳ කියලා ඉඳගත්තා. බුදුරජාණන්සේ දහම් දෙසුවා. ඒ සියලු දෙනා අද සසර දුකින් නිදහස් වෙලා. එතකොට බලන්න මේ යුගයේ හිටිය අය තුල තිබුණු හැකියාව වර්තමාන ලෝක මිනිසු යහපත මොකක්ද? කුසල් කියන්නේ මොනවද? සත්‍ය කියන්නේ මොකක්ද කියලා විමසීමක් නැහැ. මොනවා හරි යමකින් Tamanට සතුට ලැබෙනවද? යම් කෙනෙක් කියන දෙයින් Tamanගේ හිත සතුට වෙනවද? ඒ දෙයට ගරු කරනවා. ධර්මයේ නාමයෙන් එක එක දේවල් කියන ලෝකෙ Tamanගේ හිත සතුට වෙන්න යමක් කියනවා නම් ඒක අදාහ ගන්නවා මේ තමයි ධර්මය කියලා. අවබෝධයක් කරා යනවද කියන කතාව අදාළ වෙන්නේ නැහැ. එතකොට මැරෙන අයගේ ඉරණම සතර අපාය. බුදුරජාණන්සේ වදාලා පාතව්‍ය ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චය සෝතාපට්ටි පලං වර. කෙනෙකුට මේ මුළු පෘථිවියටම එකම රජ කෙනෙක් වෙන්න ලැබෙනවා. ඒ වගේම තමයි කෙනෙකුට මේ ජීවිතයෙන් පස්සේ සුගති උපත ලැබෙනවා. මේ මුළු ලෝකයන්ටම අධිපති වෙනවා. හැබැයි මේ සියල්ලටම වැඩි සෝතාපන්න වෙන්න ලැබුණොත් ඒක උතුම් කීවා. සෝතාපන්න වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ පැහැදීමකටපත් වෙනවා. බුදුරජාණන්සේ වදාළ නිර්මල ධර්මයේ ගැන කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ පැහැදීමකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ පැහැදීමකටපත් වෙනවා. ඒ වගේම තමයි කැලැල් නැති, පැල්ලම් නැති නුවණැත්තන්ගේ ගරහාවට ලක් වෙන්නේ නැති සීලස්කන්ධයකින් යුක්තයි ඒ කෙනා. එයා සතර අපායේ නිදහස් වූ කෙනෙක්. එයාගේ ජීවිතේ තවත් විඳින්න තියෙන දුක බුදුරජාණන්සේ වදාළේ මහා සාගරයෙන් උඩට ගත්තු ජල බිඳු කීපයක් වගේ. ගෙවි ගියපු දුක මහා සාගරේ වගේ. අද වුණත් පින්වතුනි මේ අකාලික ශ්‍රී සද්ධර්මයේ හැකියාව තියෙනවා ඒ ස්වභාවය අපිට උදා කරලා දෙන්න. අකාලික කාලයකට වෙනස් වෙන්නේ නැති මේ ශ්‍රී සද්ධර්මයේ ඒ හැකියාව තියෙනවා. නමුත් ඒ ධර්මයෙන් ප්‍රයෝජනෙ උදා කරගන්න මිනිසයාට තියෙන හැකියාව සීමිතයි.
බොහෝම සුළු පිරිසක් තමයි බුදුරජාණන් වදාළ මේ ධර්මයේ පිළිසරණ සැබෑම පිහිට හදාගන්නේ. ඊටාම අල්ප පිරිසක් මේ ධර්මයේ පිහිට හදාගන්නේ. බුදුරජාණන් වදාළේ අප්පඛාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අථායන් ඊතරා පජා තීර මේවානු දාවති. මේ මිනිසුන් අතරින් සසරින් ඈතර වෙලා නිවනට යන්නේ ඊටාම සුළු පිරිසයි. බොහෝ දෙනෙක් ආපහු මෙතරටම පැමිණෙනවා. මෙතරින් ඈතර යන්නේ ඊටාම ස්වල්ප පිරිසයි. බොහෝ දෙනෙක් ආපහු මේ සංසාරෙටම පැමිණෙනවා. මේ සංසාරයෙන් ඈතර වෙලා යාමේ හැකියාව බොහෝ දෙනෙකුට නැහැ. නුවණින් කල්පනා කරලා මේ ජරා මරණ වලට පත් වෙන මේ ඉරණමින් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් හැකියාව බොහෝ දිනෙකට නැහැ. බෙරයක් ගහනකොට ඒ බෙරේ ශබ්ද එනවනම් ඒ ඇති. නමුත් ඒ බෙරේ ඇතුළ හිස්. එතකොට තමන්ට ලැබෙන දෙයකින් තමන්ගේ ඉන්ද්‍රියන් පිනවන්න කල්පනා කරන කෙනාට සද්ද ඇහෙන බෙරේකින් තියෙන දේ වගේ සද්ද ඇහෙන බෙරේකින් කෙනෙක් සතුටු වෙනවා වගේ තමන්ගේ හිත සතුටු වෙන දෙයින් එයා සතුටු වෙනවා. නමුත් යථාර්ථය අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ නැහැ. බුදුරජාණන් වදාලා රජතුමනි හැඩවැඩ තියෙන ලස්සන රාජකීය වාහන තියෙනවා. ඒවත් දිරලා යනවා. ලස්සනට සරසලා තියෙන රාජකීය රථ ඒවත් දිරලා යනවා. දැන් බලන්න මීට අවුරුදු 20කට 30කට කලින් අවුරුදු 40කට 50කට කලින් වාහන තිබුණා. එතකොට අද අපිට පේනවා සමහර විට ඒ වාහන නෑ අද. එහෙම නැත්තම් කොහේ හරි පාරක් අයිනේ කොහේ හරි තැනක දිරලා යනවා. එතකොට බලන්න බුදුරජාණන් වදාළ මේ ධර්මයේ කොච්චර සත්‍යයිද? රාජකීය රථ දිරලා යනවා කියලා ලස්සනට සරසලා තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වදාළ රජතුමනි ශරීරයත් ඒ වගේ. මේ ශරීරය උනත් දිරලා යනවා. මේක ලස්සනට තිබ්බට මේ ශරීරයත් දිරා යනවා. මේ බව සත්පුරුෂයන්ගේ ධර්මය නම් හැබැයි දිරලා යන්නේ. සත්පුරුෂෝ දේශනා කරන ධර්මයේ දිරලා යන්නේ. ඒ ධර්මයේ හැමදාම ලෝකේ තියෙනවා. බුදුරජාණන් වදාළ ඒක සත්පුරුෂෝ ඒ ගැන කියනවා. එතකොට රාජකීය රටක් දිරා යනවා. ඒ වගේ උපන් සත්වයාගේ ජීවිතේ යම් දවසක වයසට යනවා. දිරා යනවා. ජීවිතේ අවසන් වෙලා යනවා. හැබැයි ධර්මය දිරා යන්නේ නැහැ. අවසන් වෙලා යන්නේ. මේ ධර්මය හැමදාම ලෝකේ තියෙන එක. ඒ ධර්මයේ පිහිට අපිට හැමදාම ලබා ගන්න පුළුවන්. යම් කලක මේ මිනිස්සු ධර්මයේ ගැන කතා කරන්නේ නැද්ද? ධර්මයෙන් පිහිටක් පිළිසරණක් හොයන්නේ නැද්ද? එදාට ධර්මයේ තිබුණත් ඒ ධර්මයේ ප්‍රයෝජන ගන්න නැති අය ඉන්නකොට ඒ දහම් කතාව ලෝකෙන් නැති වෙලා යනකොට සත්පුරුෂයෝ ලෝකෙන් නැති වෙලා යනකොට එහෙම තමයි පින්වතුනි බුද්ධ ශාසනයක් අතුරුදහන් වෙලා යන්නේ. ආයමත් කලාතුරකින් කල්ප කාලාන්තරයකට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා
වනාන්තර ගත වෙච්ච නගරයක් යලි නිර්මාණය කරනවා වගේ. වනාන්තර වෙච්ච නගරයක් වැසී ගියපු මම්මාවත් පැම්පොකුණු මාලිගා තිබුණු තැන් වෙළඳසැල් ආදී මේ සියල්ල යලි ගොඩනගනවා වගේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අතීතයේ බුදුරජාණන්සේලා අවබෝධ කරපු තමන් වහන්සේ විසින් ගුරු උපදේශ නැතිව අවබෝධ කරගත් ධර්මය. ඒ ධර්මය හැමදාම එකයි. සියලු බුදුරජාණන්සේලා අවබෝධ කරන්නේ එකම දහමක්. වෙනස් වෙන්නේ නැති දහමක්. එතකොට අර නගරයක් යලි නිර්මාණය කරනවා වගේ කලින් තිබුණු නගරයක් යලි ගොඩනගනවා වගේ බුදුරජාණන්සේලා පහළ වෙලා ආයෙත් මේ සංසාර දුකින් එතර වෙන මාර්ගය ලෝක සත්‍යයට කියලා දෙනවා. ඉතින් ඒ වගේ කාල ඊටාම කලාතුරකින් ලෝකෙ ඇති වෙන්නේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් උන්වහන්සේගේ ඒ බුද්ධ ඥාණයෙන් උන්වහන්සේ අතීතයේ පිරිනිවන් පාපු බුදුරජාණන්සේලා ගැන අපිට දේශනා කරලා තියෙනවා. මීට කල්ප 91කට කලින් විපස්සී බුදුරජාණන්සේ පහළ වුණා. ඊට පස්සේ කල්ප 60ක් බුදුරජාණන්සේලා වැඩ හිටියේ නේ. ආයෙමත් කල්ප 30කට කලින් මේ ලෝකේ සිකී වෙස්සබූ කියන බුදුරජාණන්සේලා පහළ වුණා. ආයෙමත් කල්ප 30ක් ඊට පස්සේ ආයෙමත් කල්ප 30ක් බුදුරජාණන්සේලා පහළ වුණේ නැහැ. මේ මහා භද්‍ර කල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන්සේලා පහළ වුණා. මේ බව අපේ බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ. එතකොට ඒ බුදුරජාණන්සේලාගේ ඒ අපේ බුදුරජාණන්සේගේ අවබෝධයෙන් අපි දැනගත්තේ. එතකොට බලන්න පින්වතුනි කල්ප ගණන් බුදුරජාණන්සේලා නැතුව මේ ලෝකේ බුද්ධ ශූන්‍ය කාල තියෙනවා. ඒ වගේ කාලෙට කුසල් කියන්නේ මොනවද? සත්‍ය කියන්නේ මොකක්ද කියලා හොයන අය හිටියත් ඒ ගැන උනන්දුව තියන අය හිටියත් මාර්ගය පෙන්වන්න ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකේ නෑ. අපේ බුදුරජාණන් වහන්සේම අතීත සංසාරේ එහෙම ඉපදිලා දහම් පදයක් අහන්න ආසාවෙන් රජසැප අත්හැරලා වනාන්තර ගත වෙලා ඒ වෙච්ච සිදුවීම් ජාතක කතා ඇසුරින් අපි ඉගෙනගෙන තියෙනවා. ඒකට එච්චර දුර්ලභයි බුදුරජාණන්සේ නමක් පෙන්නලා දෙන මේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ධර්මයේ එච්චරටම ලෝකෙ දුර්ලභ එකක්. ඒ කියන්නේ යම්කිසි කාලයක් එනවා මේ කුසල් කියන්නේ මොනවද? සත්‍ය වූ මේ ධහම ආර්ය සත්‍ය කියන්නේ මොනවද? මේ කිසිම දෙයක් ලෝක සත්‍ය අතර කතා වෙන්නේ නැති කාලයක් එනවා. ඒ නිසා තමයි පින්වතුනි ඒ දුර්ලභව ලැබෙන දුර්ලභ අවස්ථාවේ අපි මහන්සි වෙන්න ඕනේ මේ ජරා මරණ දුකින් නිදහස් වෙන්න. අපි නිදහස්ුනේ නැත්තම් ආයෙමත් අපි මේ සසරේ ජීවිතෙන් ජීවිතයට යනවා. ඒ ජීවිතෙන් ජීවිතයට යනකොට අපි හැමදාම මනුෂ්‍ය වෙලා උපදිනවා නම් අපිට ගැටලුවක් නැහැ. හැමදාම අපි දෙවියන් අතර උපදිනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් හැමදාම අපි මනුෂ්‍ය වෙන්නේ නැහැ. හැමදාම අපි දෙවිවරු වෙලා උපදින්නේ නැහැ. සැප තියෙන ලෝකවල හැමදාම අපි උපදින්නේ නැහැ. තවත් ලෝක තියෙනවා. പ്രേත ලෝක, තිරිසන් ලෝකය, සතර අපාය මේ වගේත් ඉපදෙනවා. එතකොට ඒ ලෝකවලට අපි යන්නේ නැත්තම් උපතක් කරා ගැටලුවක් නැහැ. නමුත් ඒ ලෝකවලටත් අපි යනවා. බුදුරජාණන් වදාළේ
මහගෙදර යනවා වගේ සත්වයා සතර අපායේ උපත කරා යන්නේ. කොයි දේ කළත් අපි බොහෝ කාලයක් ගත කරන්නේ තමන්ගේ මහගෙදර ඉපදුණු ගෙදර. අපි වැඩට ගියත් හවස් වෙනකොට ගෙදර යනවා. අපි කොහේ ගියත් හවස් ආයේ ගෙදර එනවා. ඒ වගේ කාලයකට බොහොම කලාතුරකින් මනුස්ස ලෝකෙට එනවා. කලාතුරකින් දෙවියන් අතර යනවා. හැබැයි ඊටාම කලාතුරකින්. එහෙම ගිහිල්ලා ආයිමත් සතර අපායට වැටෙනවා. ආයිත් සතර අපායේ තිරිසන් ලෝකෙ ඉපදිලා ඒ ලෝකෙන් නිදහස් ඒ ලෝකෙන් චුත වෙලා ආයෙ තිරිසන් සත්තු අතරම උපදිනවා. ආයෙ ඒ ලෝකෙන් චුත වෙලා ආයෙ තිරිසන් සත්තු අතර උපදිනවා. මේක ඒ ලෝකෙන් චුත වෙනකොට මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. ආයෙමත් ඒ ලෝකවලම උපදිනවා. මනුස්ස ලෝකෙම උපන්න අපිට කොච්චරනම් කරදර තියෙනවද? දැන් මේ කාලේ අපි මූණ දෙනවා වසංගත රෝගයකට. කී දෙනෙක් මැරෙනවද? කී දෙනෙක් දුකටපත් වෙලා ඉන්නවද? තව කාලේ තියෙන යුද කෝලාහල ඇති වෙනවා. අහිංසක මිනිස්සු මොකුත් දන්නේ නැති දරු පැටව් කොච්චර මැරෙනවද? තව කාලේ එනවා ආහාර පාන නැහැ දුර්භීක්ෂ එනවා. එතකොට රහතන් වහන්සේලා පිළිවෙත් පුරන සංඝයා පවා ආහාර පාන නැතුව අපවත් වෙනවා. ඉතින් බලන්න මනුස්ස ලෝකෙ උපන්න අපිට එහෙම දුක් කරදර කාම්කටොළු වෙනවා. ගම් වතුර නායෑ මුහුද ගොඩ ගැලීම් කොච්චරනම් කරදර තියෙනවද? අපි අපේ ජීවිතේ ගෙවි ගියපු වසර දිහා බැලුවොත් හැරිලා කාලෙන් කාලෙට අපේ ජීවිතේ විශාල දුකක් ඇති කරලා දෙන මොකක් හරි කාරණාවක් යෙදිලා තියෙනවා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ පහළ වෙච්ච වෙසක් පුන් පොහොය දවසේවත් අපිට උපෝසතේ සමාදන් වෙලා ඊළඟට උන්වහන්සේ වෙනුවෙන් හදලා තියෙන විහෙර විහාර උන්වහන්සේට සෙවණ දුන්නු බෝධින් වහන්සේ සුවසේ වන්දනා කරලා අපිට එදා දවසේවත් ගත කරන්න අවස්ථාව නැතුව ගිහින් තියෙනවා. එතකොට බලන්න මේ ලෝකේ ස්වභාවය. ඉතින් ඒ නිසා පින්වතුනි අපි ජීවිතය ගැන මීට වැඩි කල්පනා කරන්න ඕනේ. කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ නමක් මේ දේශනා කරන ධර්මයෙන් පිහිටක් අපි ලබා ගන්න මහන්සි වෙන්න ඕනේ. ලෝකේ කවුරු මොනවා කිව්වත් ඕවා වැඩක් නෑ. ওই දේවල් ගැන කතා කරලා වැඩක් නෑ. අපි ඉන්නකම් කාලබිලි ඉමු. මැරුණට පස්සේ මොනවා වෙනවද අපි දන්නේ නෑ. ආදි වශයෙන් නොයේක් දේවල් කියන ලෝකේ ඒ කවුරු මොනවා කීවත් මේ දුකට ඉපදීමේ දුකට වයසට යාමේ දුකට ලෙඩවීමේ දුකට අපි තනියමයි මුහුණ දෙන්න ඕනේ. ඒක අපේ අම්මට කරලා දෙන්න බෑ. අපේ තාත්තට, අපේ සහෝදර සහෝදරියන්ට, අපේ දූ දරුවන්ට අපිට පිහිටක් හදලා දෙන්න බෑ. මේක අපි විසින්මයි කරගන්න තියෙන්නේ. මේ පිහිට හදාගන්න තියෙන්නේ අපි විසින්මයි. ඉතින් ඒ නිසා පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේගෙන් මේ කොසල් රජතුමා අහපු කාරණාව කොයිතරම්නම් සත්‍යද? මේ ලෝක සත්වයාට ජරා මරණ හැරුණකොට තවත් දෙයක් තියෙනවද? රජතුමනි තවත් දෙයක් නෑ. රජ කුලේ උපන්න කෙනාටත්, බ්‍රාහ්මණ කුලේ උපන්න කෙනාටත්, වෙළඳ කුලේ උපන්න කෙනාටත් මේ සියලු දෙනාට ජරා මරණ විතරයි තියෙන්නේ. ආශ්‍රවයන් ඡය කරපු රහතන් වහන්සේලා පවා උන්වහන්සේලාගේ කයත් බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. අතහැරලා දාන ස්වභාවයෙන් යුක්තයි. ලස්සනට සරසපු රාජකීය රථ දිරලා යනවා යම් දවසක. ආන් ඒ වගේ අපේ ජීවිතේ ජරා මරණින් අවසන් වෙලා යනවා. හැබැයි සත්පුරුෂයන්ගේ ධර්මය
ලෝකෙ හැමදාම තියෙනවා. කෙනෙක්ගේ ධර්මය දැක්කොත් එයාට පුළුවන් වෙනවා ජරා මරණ දුක අවසන් කරන්න. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ උතුම් දහම ජීවිතයේ දරාගෙන තමන්ගේ හිත තුල හොඳින් දරාගෙන යලි යලි මෙනෙහි කරමින් ජරා මරණ දුකට බය ඇති කරගෙන අකුසල් වලින් වැළකීලා කුසල් රැස් කරන පින රැස් කරන යහපත් ජීවිතයක් ඇති කරගන්නට සියලු දිනාටම මේ උතුම් ධර්මය හේතු උපකාර වේවා. හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා.